දැන් අපි බලන්න යන්නේ ෆීමේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක ගැන. ෆීමේල් කෙනෙක්ගේ රීප්‍රොඩක්ටිව් ට්‍රැක්ට් එක ප්‍රධාන වශයෙන්ම පිහිටලා තියෙන්නේ පෙල්විස් එක සහ පෙරීනියම් එක ඇතුලේ. මේ ෆීමේල් රීප්‍රොඩක්ටිව් සිස්ටම් එක කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. ඕවරීස්, ෆැලෝපියන් ටියුබ්ස්, යුටරස් සහ වජයිනා කියන කොටස් වලින්. අපි දැන් ඉස්සෙල්ලාම බලන්න යන්නේ යුටරස් එක ගැන. යුටරස් එක ගත්තාම එයා මස්කියුලර් ඕගන් එකක්. මෙයාගේ ෆන්ක්ෂන් එක වෙන්නේ ඩිවෙලොප් වෙන එම්බ්‍රයෝ එක රඳවා තබා ගැනීම. වර්ජින් කෙනෙක්ගේ නම් යුටරස් එක ෆ්ලැට් වෙච්ච පෙයාස් ගෙඩියක ආකාරයක් තමයි ගන්නෙ. ඒ වගේම එයාගේ සයිස් එක සෙන්ටිමීටර් 8.5 කියන ආකාරයට තමයි වෙන්නේ. මේ යුටරස් එකට ඇවිල්ලා ඕපන් වෙනවා යුටරයින් ටියුබ්ස්. ඒ කියන්නේ ෆැලෝපියන් ටියුබ්ස්. යුටරස් එක ගත්තාම එයාට කොටස් තුනක් තියෙනවා. ෆන්ඩස් එක, බොඩි එක සහ සර්වික්ස් එක කියලා. අපි ඉස්සෙල්ලාම ෆන්ඩස් එක ගැන බලමු. ෆන්ඩස් එක කියන්නේ ෆැලෝපියන් ටියුබ්ස් ඇවිල්ලා යුටරස් එකට ඕපන් වෙන තැනට උඩින් පිහිටලා තියෙන කොටස. මේක කොන්වෙක්ස් ස්වරූපයක් තමයි ගන්නෙ. ඒ වගේම මේ ෆන්ඩස් එක වැහිලා තියෙනවා පෙල්වික් පෙරිටෝනියම් එකකින් හැදිච්ච සීරස් කෝට් එකකින්. අපිට මේ පින්තූරේ පේනවා මේ තියෙන අපේ ෆන්ඩස් එක. මේ ෆන්ඩස් එක වැහිලා තියෙනවා පෙල්වික් පෙරිටෝනියම් එකකින්. මේ ෆන්ඩස් එක වහගෙන තියෙන පෙල්වික් පෙරිටෝනියම් එක ඉස්සරහට සහ පිටිපස්සට කන්ටිනියු වෙලා යුටරස් එකේ බොඩි එකත් කවර් කරගෙන තමයි තියෙන්නේ. ඊළඟට අපි යුටරස් එකේ බොඩි එක ගැන බලන්න යන්නේ. ෆන්ඩස් එකේ ඉඳලා පල්ලෙහාට යන කොටසට තමයි අපි බොඩි එක කියලා කියන්නේ. මේක ඇන්ටරෝ පොස්ටීරියර්ලි ෆ්ලැට් වෙලා තමයි තියෙන්නේ. බොඩි එකේ අපර් ඇන්ගල් එකට උඩම ඇන්ගල් එකට අපි කියනවා කෝණු එක කියලා. මේ කෝණු එක කියන තැන තමයි ෆන්ඩස් එක සහ බොඩි එකේ ජංක්ෂන් එක වෙන්නේ. මේ කෝණු එකට ඇවිල්ලා ඕපන් වෙනවා ෆැලෝපියන් ටියුබ්ස්. එහෙම නැත්නම් යුටරයින් ටියුබ්ස්. ඊළඟට බොඩි එකට තියෙනවා සර්ෆසස් දෙකක්. ඉන්ටෙස්ටයිනල් සර්ෆස් එක සහ වීසිකල් සර්ෆස් එක කියලා. ඉන්ටෙස්ටයිනල් සර්ෆස් එක උඩ පැත්තට මුහුණ දාලා තියෙන්නේ. එයාගේ පැත්තේ තියෙන්නේ ඉන්ටෙස්ටයින්ස්. වීසිකල් සර්ෆස් එක බ්ලැඩර් එක මත රැඳවිලා තියෙන්නේ. බ්ලැඩර් එකයි යුටරස් එකයි අතර තියෙනවා විසිකෝ යුටරයින් පවුච් එකේ පෙරිටෝනියම් එක. අපි දන්නවා විසිකෝ යුටරයින් පවුච් එක කියන්නේ මොකක්ද කියලා. යුටරස් එකයි බ්ලැඩර් එකයි අතර තියෙන මේ මල්ලක් වගේ ප්‍රදේශයට තමයි කියන්නේ. එතකොට යුටරස් එකේ බොඩි එකේ විසිකල් සර්ෆස් එකයි බ්ලැඩර් එකයි අතර තියෙනවා විසිකෝ යුටරයින් පවුච් එකේ පෙරිටෝනියම් එක. ඊළඟට අපි දන්නවා යුටරස් එක ඇතුලේ කැවිටි එකක් තියෙනවා කියලා. මේ කැවිටි එක සම්පූර්ණයෙන්ම තියෙන යුටරස් එකේ බොඩි එක කියන කොටස ඇතුලේ. වර්ජින් කෙනෙක්ගේ නම් මේ කැවිටි එක නැරෝ ස්ලිට් එකක් විදිහට තියෙන්නේ. හැබැයි ප්‍රෙග්නන්සි වලදී යුටරයින් වෝල්ස් ග්‍රෝ වෙන නිසා මේ කැවිටි එක ලොකු වෙනවා. ඊළඟට අපි සර්වික්ස් එක ගත්තොත් සර්වික්ස් එක කියන්නේ බොඩි එකට පල්ලෙහා තියෙන කොටසට. මේ සර්වික්ස් එකේ පල්ලෙහාම එන්ඩ් එක වජයිනල් වෝල්ට් එක මගින් රඳවලා තමයි තියාගෙන තියෙන්නේ. ඒ නිසා සර්වික්ස් එකට කොටස් දෙකක් තියෙනවා. වජයිනල් පාර්ට් එකක් සහ සුප්‍රවජයිනල් පාර්ට් එකක්. වජයිනල් පාර්ට් එක කියන්නේ වජයිනා එක ඇතුළට ගිහිලා තියෙන පාර්ට් එකට. සුප්‍රවජයිනල් පාර්ට් එක කියන්නේ වජයිනා එකෙන් එළියේ උඩ පිහිටලා තියෙන කොටසට. සර්වික්ස් එක වජයිනා එක ඇතුළට ගිහිලා තියෙන්නේ හරියට පොඩි බටයක් ලොකු බටයක් ඇතුළට යනවා වගේ. මේ නිසා සර්වික්ස් එක වටේට වජයිනා එක මගින් සල්කස් එකක් හදලා තියෙනවා. කාණුවක් වගේ හැදිලා තියෙනවා. අපිට මේ පින්තූරෙත් එක බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ සර්වික්ස් එක වජයිනල් වෝල්ට් එක ඇතුළට ගිහිලා තියෙන විදිය. අපි මේ හරියෙන් විතර කපලා ක්‍රොස් සෙක්ෂන් එකක් බැලුවොත් අපිට පේන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට මේ තියෙන්නේ සර්වික්ස් එක, මේ තියෙන්නේ වජයිනල් වෝල්ට් එක. මේ තියෙන්නේ ඒක වටේට හැදිලා තියෙන අර කාණුව වගේ එක. මේ කාණුව වගේ එකට අපි කියන්නේ ෆෝනික්ස් එක කියලා. ෆෝනික්ස් එක එතකොට අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඇන්ටීරියර් ෆෝනික්ස් එක, පොස්ටීරියර් ෆෝනික්ස් එක සහ ලැටරල් ෆෝනිසර්ස් විදිහට. මේ පොස්ටීරියර් ෆෝනික්ස් එක, ඒ කියන්නේ පිටිපස්ස පැත්තෙන් තමයි ඒක ගොඩක්ම ඩීප් වෙන්නේ. ඊළඟට සර්වික්ස් එකේ පොස්ටීරියර් සර්ෆස් එක ගත්තාම එයා කවර් වෙලා තියෙනවා පෙල්වික් පෙරිටෝනියම් එක මගින්. මේ පෙල්වික් පෙරිටෝනියම් එකෙන් හැදෙනවා රෙක්ටෝ යුටරයින් පවුච් එක. ඒ කියන්නේ රෙක්ටම් එක සහ යුටරස් එක අතර තියෙන පවුච් එක. අපි ඒකට තවත් නමක් කියනවා පවුච් ඔෆ් ඩග්ලස් කියලා. මේ රෙක්ටෝ යුටරයින් පවුච් එකේ ඇන්ටීරියර් වෝල් එක හැදෙනවා සර්වික්ස් එකේ පොස්ටීරියර් සර්ෆස් එක කවර් කරන් තියෙන පෙරිටෝනියම් එක මගින්.
හැබැයි සර්වික්ස් එකේ ඇන්ටීරියර් සර්ෆස් එක ගත්තාම එයා පෙරිටෝනියම් එක මගින් කව වෙලා නැහැ. අපිට මේ පින්තූරي පේනවා. ඒ ඇන්ටීරියර් සර්ෆස් එක තියෙන්නේ වෙසිකෝ යුටරයින් පවුච් එක. ඒ කියන්නේ බ්ලැඩර් එක සහ යුටරස් එක අතර තියෙන මේ මල්ලක් වගේ ප්‍රදේශය ඒ වෙසිකෝ යුටරයින් පවුච් එක තියෙන ලෙවල් එකට යට. මේ නිසා සර්වික්ස් එකේ ඇන්ටීරියර් සර්ෆස් එකට පෙරිටෝනියල් කවරින් එකක් නැහැ. එයා බ්ලැඩර් එකට ඇටච් වෙලා තියෙනවා ඩෙන්ස් කනෙක්ටිව් ටිෂුව මගින්. ඊළඟට අපිට මේ පින්තූරේ පේනවා යුටරස් එකට ලැටරල් පැත්තේ මේ අපිට පෙන්눔 කරලා තියෙනවා යුරීටර්ස්. මේ යුරීටර්ස් තියෙන්නේ සර්වික්ස් එකට සෙන්ටිමීටර් 2ක් විතර ලැටරල් පැත්තට වෙන්නේ. ඒ වගේමයි යුටරස් එක සාමාන්‍යයෙන් ඇඟේ මිඩ් ලයින් එකේ නෙමෙයි තියෙන්නේ. එක පැත්තකට ඩීවියේට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තේ ඩීවියේට් වෙච්ච පැත්තේ යුරීටර් එකට ආසන්නව පිටන්න පුළුවන්. ඊළඟට සර්වික්ස් එක ඇතුලේ අපිට නාලයක් වගේ දකින්න හම්බ වෙනවා. අපි මේකට කියන්නේ canal of cervix කියලා. මේ canal of cervix යුටරයින් බොඩි එක ඇතුලේ තියෙන කැවිටි එකට ඕපන් වෙන තැනට අපි කියනවා internal os එක කියලා. canal of cervix එක vagina එකට ඕපන් වෙන තැනට අපි කියනවා external os එක කියලා. මේ external os එක තියෙන්නේ ischial spine එක තියෙන level එකේ. ඒ වගේමයි මේ එක්ස්ටර්නල් ලොස් එක නල්ලිපෙරස් women කෙනෙක්ගේ නම් ඒ කියන්නේ බබාලා හම්බ වෙච්ච නැති කෙනෙක්ගේ නම් සර්කියුලර් ආකාරයට තමයි තියෙන්නේ. හැබැයි චයිල්ඩ් බර්ත් එකෙන් පස්සේ මේක ට්‍රාන්ස්වර්ස් ස්ලිට් එකක් බවට පත් වෙනවා. අපි දැන් යුටරස් එකේ නෝමල් පොසිෂන් එක ගැන බලන්න යන්නේ. යුටරස් එකේ නෝමල් පොසිෂන් එක ගැන බලද්දී අපි දැනගන්න ඕනි පද දෙකක් තියෙනවා. ඇන්ටිෆ්ලෙක්ෂන් සහ ඇන්ටිවර්ෂන් කියන්නේ මොකක්ද කියලා. ඇන්ටිෆ්ලෙක්ෂන් කියන්නේ යුටරස් එකේ ෆන්ඩස් එක සහ බොඩි එකේ අපර් පාර්ට් එක කියන කොටස් සර්වික්ස් එකේ ලොන්ග් ඇක්සිස් එකට සාපේක්ෂව ඉස්සරහා පැත්තට නැමිලා තියෙනවා කියන එක. එතකොට බොඩි එකයි සර්වික්ස් එකේ ලොන්ග් ඇක්සිස් එකයි අතර මේ හැදිලා තියෙන ඇන්ගල් එකට අපි කියනවා ඇන්ගල් of ඇන්ටිෆ්ලෙක්ෂන් කියලා. මෙහෙම ඉස්සරහට නැමෙන්නේ නැතුව සර්වික්ස් එකේ ලොන්ග් ඇක්සිස් එකට සාපේක්ෂව පිටිපස්සට නැමිලා තිබ්බොත් අපි ඒ පොසිෂන් එකට කියන්නේ රෙට්‍රෝෆ්ලෙක්ෂන් කියලා. ඊළඟට අපි දැනගන්න ඕනි ඇන්ටිවර්ෂන් කියන්නේ මොකක්ද කියලා. ඇන්ටිවර්ෂන් කියන්නේ සර්වික්ස් එක වජයිනා එකේ ලොන්ග් ඇක්සිස් එකට සාපේක්ෂව ඉස්සරහා පැත්තට නැමිලා තියෙනවා කියන එක. එතකොට සර්වික්ස් එකයි වජයිනා එකේ ලොන්ග් ඇක්සිස් එකයි අතර හැදිලා තියෙන මේ ඇන්ගල් එකට අපි කියනවා ඇන්ගල් of ඇන්ටිවර්ෂන් කියලා. සර්වික්ස් එක වජයිනා එකට සාපේක්ෂව පිටිපස්සට පැත්තට නැමිලා තිබ්බොත් අපි ඒ පොසිෂන් එකට කියන්නේ රෙට්‍රෝවර්ෂන් කියලා. එතකොට සාමාන්‍යයෙන් නම් යුටරස් එක තියෙන්නේ ඇන්ටිෆ්ලෙක්ස්ඩ් ඇන්ටිවර්ටඩ් පොසිෂන් එකේ. හැබැයි නල්ලිපෙරස් ෆීමේල්ස් ලගේ ඒ කියන්නේ බබාලා හම්බෙච්ච නැති අයගෙන් 120කට විතර රෙට්‍රෝවර්ටඩ් යුටරස් එකක් පවතින්න පුළුවන්. හැබැයි එහෙම තිබ්බා කියලා මුකුත් ඉල් ඉෆෙක්ට්ස් ඇති වෙන්නේ නැහැ. ඊළඟට යුටරස් එකේ most fixed part එක වෙන්නේ cervix එක. එයා එහෙම ගොඩක් fixed වෙලා තියෙන්නේ එයා bladder එකට සහ vaginal wall එකට සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඊළඟට මේ යුටරස් එකේ normal position එක පවත්වා ගන්න අපිට structures කිහිපයක් දායක වෙනවා. මේ යුටරස් එකට support කරන structures අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. pelvic diaphragm එක, peritoneal attachment සහ visceral pelvic fascia එකකින් හැදිලා තියෙන ligaments කියලා. අපි pelvic diaphragm එකකින් ලබා දෙන support එක කොහොමද කියලා බැලුවොත් levator ani muscle එකේ තියෙනවා pubo vaginalis කියලා part එකක්. මේ තියෙන levator ani muscle එක. ඒ වගේම perineal body එකයි එයාට attach වෙලා තියෙන muscles මගින් vagina එකට support කරනවා. ඒක මගින් indirectly cervix එක උඩට උස්සලා තියා ගන්නවා. මේ muscles damage වෙන්න හරි stretch වෙන්න හරි පුළුවන් child birth එකේදී. එහෙම වුණොත් posterior vaginal wall එක පල්ලෙහාට sink වෙනවා. අපි මේකට කියනවා prolapse එකක් කියලා. මෙහෙම vaginal prolapse එකක් සිද්ධ වුණොත් uterus එකෙත් prolapse එකක් හරි retroversion එකක් හරි සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට pelvic fascia එකකින් හැදිලා තියෙන ligaments බැලුවොත් එහෙම ligaments දෙකක් අපිට හම්බ වෙනවා. පළවෙනි එක transverse cervical ligament එක, දෙවෙනි එක uterosacral ligament එක. අපි ඉස්සෙල්ලාම transverse cervical ligament එක ගැන බලමු. අපිට මේ ligament එක හඳුන්වන්න පුළුවන් lateral cervical ligament, cardinal ligament සහ McCann-Rod's ligament කියන නම් වලින්.
මේ පෙන්නලා තියෙන්නේ transverse cervical ligament එක. මේ ligament එක හැදිලා තියෙන්නේ connective tissue වලින්. මේක cervix එකේ ඉඳලා laterally විහිදෙනවා. ඊට පස්සේ ගිහින් attach වෙනවා pelvis එකේ side walls වලට. මේ ligament එක අපිට වැදගත් වෙනවා cervix එකේ lateral stability එක සඳහා. ඊළඟට uterosacral ligament එක ගත්තාම මේ තියෙන්නේ uterosacral ligament එක. මේ uterosacral ligament එක හැදිලා තියෙන්නේ fibrous tissue සහ smooth muscles වලින්. මෙයා cervix එකේ ඉඳලා පිටිපස්සට විහිදෙනවා. ඊට පස්සේ ගිහින් attach වෙනවා sacrum එකේ ඉස්සරහා පැත්තට. මේ uterosacral ligaments palpable වෙනවා rectal examination එකකදී. හැබැයි vaginal examination එකකදී මේවා palpable නැහැ. ඊළඟට අපි බලමු peritoneal attachments වලින් uterus එකට support කරන්නේ කොහොමද කියලා. මේ peritoneal attachments වලින් uterus එකට ලබා දෙන්නේ අඩු support එකක්. ඒව ගැන කතා කරද්දී අපි ligaments දෙකක් ගැන බලන්න ඕනි. broad ligament එක සහ round ligament එක කියන දෙක ගැන. අපි ඉස්සෙල්ලාම broad ligament එක ගැන බලමු. broad ligament එක කියන්නේ ඇත්තටම ligament එකක් නෙවෙයි. එයා double fold peritoneum එකක්. මෙයා තියෙන්නේ uterus එකට lateral පැත්තේ. එයාගේ medial edge එක attach වෙලා තියෙනවා uterus එකේ side walls වලට. එයාගේ lateral edge එක attach වෙලා තියෙනවා pelvis එකේ side walls වලට. මේ broad ligament එක uterus එක වහගෙන තියෙනවා. uterus එකේ intestinal surface එක සහ vesical surface එක cover කරගෙන තියෙනවා හරියට පඹේකිය උඩට රෙද්දක් දාලා වහලා තියෙනවා වගේ. ඊළඟට inferior edge එකේදී යටදී මේ broad ligament එක ඉස්සරහට සහ පිටිපස්සට continue වෙලා pelvic cavity එක line කරනවා. ඊළඟට මේ broad ligament එකේ lateral attachment එක cross කරනවා vessels කිහිපයක්. obturator nerve එක, superior vesical or obliterated umbilical vessels සහ obturator artery and vein කියන ඒවා. ඊළඟට අපේ මේ broad ligament එකට parts තුනක් තියෙනවා. mesometrium, mesosalpinx සහ meso-ovarium කියලා. mesometrium කියන්නේ broad ligament එකේ largestම part එක. ඒක තමයි pelvis එකේ side walls වල ඉඳලා uterus එකේ body එක දක්වා විහිදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ part එක තමයි අපි mesometrium කියලා සලකන්නේ. ඊළඟට mesosalpinx කියන්නේ broad ligament එකේ most superior part එක. මේ upper border එක අපි සලකනවා free border එකක් විදිහට. මේ mesosalpinx එකේ තියෙනවා uterine tubes. මේ තියෙන්නේ broad ligament එකේ sagittal section එක. ඊළඟට තුන්වෙනි කොටස තමයි meso-ovarium කියලා කියන්නේ. meso-ovarium එක කියන්නේ broad ligament එකේ posterior leaf එකෙන් එන extension එකක්. එයා ගිහිල්ලා attach වෙනවා ovary එකට. ඊළඟට මේ broad ligament එකේ leaves දෙක අතර ප්‍රදේශයට අපි කියන්නේ parametrium එක කියලා. මේ parametrium එක පිරීලා තියෙනවා areolar tissue වලින්. ඒ වගේමයි structures කිහිපයක් මේ parametrium එක ඇතුලේ තියෙනවා. uterine vessels සහ lymphatics, uterus එකේ round ligament එක, the ligament of the ovary, vestigial remnants of mesonephric tubules කියන ඒවා මේ parametrium එක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපි බලමු uterus එකේ round ligament එක ගැන. මේ round ligament එක uterus එකට uterine tubes ඇවිල්ලා attach වෙන junction එකේ ඉඳලා deep inguinal ring එක දක්වා විහිදෙනවා. මේ තියෙන්නේ අපේ round ligament එක. මේ round ligament එක තියෙන්නේ broad ligament එකේ anterior layer එකේ. මේ පින්තූර අපිට පේනවා uterine tubes වලට යටින් anterior layer එකේ bulge එකක් ඇති කරගෙන තමයි තියෙන්නේ. මේ round ligament එක uterus එකට ඇවිල්ලා attach වෙන තැන continuous වෙනවා ligament of the ovary කියන එකත් එක්ක. මේ දෙකේම එකතුව මගින් represent වෙනවා gubernaculum එක කියන එක. ඊළඟට මේ round ligament එක deep inguinal ring එකකින් ගිහිල්ලා ඇතුළු වෙනවා inguinal canal එකට. ඊළඟට යා inguinal canal එක ඇතුලෙන් ගිහිල්ලා attach වෙනවා vulva එකේ labium majus එකේ තියෙන fibrofatty tissue වලට. මේ round ligament එක හැදිලා තියෙන්නේ smooth muscle සහ fibrous tissue මගින්. එයා broad ligament එක ඇතුලේ තියෙද්දි එයාට blood supply එක ලබා දෙනවා ovarian artery එකේ branch එකක් මගින්. එයා inguinal canal එක ඇතුලේ තියෙද්දි එයාට supply කරනවා inferior epigastric artery එකේ branch එකක් මගින්. මේ round ligament එකේ function එක වෙන්නේ uterus එක
ඇන්ටිෆ්ලෙක්ස්ඩ් ඇන්ටිවර්ටඩ් පොසිෂන් එකේ පවත්වා ගැනීම. ඒ කියන්නේ යුටරස් එක ඉස්සරහට ඇදලා තබා ගැනීමක් තමයි මේ රවුන්ඩ් ලිගමන්ට් එකෙන් කරන්නේ. මේ රවුන්ඩ් ලිගමන්ට් එක කරන කාර්යයට විරුද්ධ කාර්යය. ඒ කියන්නේ යුටරස් එක පිටිපස්සට ඇදලා තබා ගැනීමේ කාර්යය සිද්ධ කරන්නේ යුටෙරෝසේක්‍රල් ලිගමන්ට්ස් මගින්. ඒවා යුටරස් එකේ පිටිපස්සේ ඉඳලා සේක්‍රම් එකේ ඉස්සරහා පැත්තට ඇටච් වෙන්නේ. එතකොට රවුන්ඩ් ලිගමන්ට් එකේ සිද්ධ කරන කාර්යයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තමයි කරන්නේ යුටෙරෝසේක්‍රල් ලිගමන්ට්ස් මගින්. දැන් අපි බලමු යුටරයින් ටියුබ්ස් ගැන. යුටරයින් ටියුබ්ස් අපිට හඳුන්වන්න පුළුවන් ෆැලෝපියන් ටියුබ්ස් කියලත් ඕවිඩක්ට්ස් කියලත්. මේ යුටරයින් ටියුබ් එකක් සෙන්ටිමීටර 10ක විතර දෙකකින් යුක්ත වෙනවා. එයාට පාර්ට්ස් 4ක් තියෙනවා. ඉන්ට්‍රමියුරල් පාර්ට් එක, ඊස්මස් එක, ඇම්පියුලා එක සහ ඉන්ෆන්ඩිබියුලම් එක කියලා. ඉන්ට්‍රමියුරල් පාර්ට් එක කියන්නේ යුටරයින් වෝල්ස් ඇතුලේ ගිලිලා තියෙන 1 සෙන්ටිමීටර විතර කෑල්ල. ඒක තමයි මීඩියල්ම තියෙන්නේ. ඊළඟට එයා කෝණු එක කියන තැනින් ඇතුළු වෙනවා බ්‍රෝඩ් ලිගමන්ට් එකේ අපර් බෝඩර් එකට. ඉන්ට්‍රමියුරල් පාර්ට් එකට ලැටරලි අපිට හම්බෙන්නේ ඊස්මස් එක. මේ ඊස්මස් එක තමයි යුටරයින් ටියුබ් එකේ නැරෝ සහ ස්ට්‍රේට් පාර්ට් එක වෙන්නේ. ඊස්මස් එකට ලැටරලි අපිට හම්බෙනවා ඇම්පියුලා එක. ඇම්පියුලා එක කියන්නේ යුටරයින් ටියුබ් එකේ වයිඩර් පාර්ට් එක. මේ තැනදී තමයි ෆර්ටිලයිසේෂන් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේමයි ඇම්පියුලා එක ෆැලෝපියන් ටියුබ් එකේ මුළු දිගෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් අත් කරගෙන තියෙනවා. ඊළඟට ඇම්පියුලා එකට ලැටරලි අපිට හම්බෙනවා ඉන්ෆන්ඩිබියුලම් එක. එහෙම නැත්නම් ෆිම්බ්‍රියේටඩ් එන්ඩ් එක. මේ ඉන්ෆන්ඩිබියුලම් එකේදී අපිට හම්බෙනවා ඇඟිලි වගේ ප්‍රොසෙසස්. අපි ඒවට කියනවා ෆිම්බ්‍රියේ කියලා. සාමාන්‍යයෙන් එක දිග ෆිම්බ්‍රියේ එකක් තියෙනවා. ඒ ෆිම්බ්‍රියා එක ගිහලා ඇටච් වෙනවා ඕවරි එකට. මේ ෆැලෝපියන් ටියුබ්ස් හැදිලා තියෙන්නේ ස්මූත් මසල්ස් ලේයර්ස් දෙකකින්. ඇතුළෙම තියෙන ලේයර් එක සර්කියුලර්, එළියේ තියෙන ලේයර් එක ලොන්ජිටියුඩිනල් වෙනවා. හරියට ගට් එකේ තියෙන විදිහට. ඊළඟට ඇතුළු පැත්ත කවර් වෙලා තියෙනවා මියුකස් මෙම්බ්‍රේන් එකකින්. මේ මියුකස් මෙම්බ්‍රේන් එක නැමුම් හදලා තමයි තියෙන්නේ. එයාගේ සර්ෆස් එපිතීලියම් එක සීලියේටඩ් සහ නන් සීලියේටඩ් කොලම්නර් සෙල්ස් වලින් හැදිලා තියෙන්නේ. සීලියා වැඩිපුරම තියෙන්නේ ෆිම්බ්‍රියේටඩ් එන්ඩ් එකේ. මේ සීලියා බීට් වෙනවා යුටරස් එක දිහාවට. දැන් අපිට බලන්න තියෙන්නේ යුටරස් එකට සහ යුටරයින් ටියුබ්ස් වලට බ්ලඩ් සප්ලයි එක එන්නේ කොහොමද කියලා. යුටරස් එකට සප්ලයි කරන්නේ යුටරයින් ආටරි එක මගින්. ඒක ඉන්ටර්නල් අයිලියක් ආටරි එකේ බ්‍රාන්ච් එකක්. මෙයා බ්‍රෝඩ් ලිගමන්ට් එකේ බේස් එක දිගේ යුටරස් එකේ සර්වික්ස් එකේ සුප්‍රාවැජයිනල් පාර්ට් එක දක්වා එනවා. එහෙම එන්නේ යුරීටර්ස් වලට උඩින්. සුප්‍රාවැජයිනල් පාර්ට් එක ළඟට ආවට පස්සේ මෙයා බ්‍රාන්ච් එකක් දෙනවා සර්වික්ස් එකට සහ වැජයිනා එකට. ඊළඟට මෙයා උඩට හැරිලා ටෝචස් මැනර් එකට. ඒ කියන්නේ දඟට ගෙහි යනවා බ්‍රෝඩ් ලිගමන්ට් එකේ ලේයර්ස් දෙක ඇතුලෙන් යුටරස් එකේ කෝණු එක දක්වා. එතනදී එයා සප්ලයි කරනවා යුටරයින් වෝල් එකට බ්‍රාන්චස් දෙනවා. ඊළඟට යුටරයින් ටියුබ්ස් යුටරස් එකට ඇවිල්ලා සම්බන්ධ වෙන ජංක්ෂන් එකේදී මෙයා ලැටරල් පැත්තට හැරෙනවා. ලැටරල් පැත්තට ගමන් කරලා මෙයා ඇනස්ටමෝසිස් එකක් හදනවා ඕවේරියන් වෙසල් එකේ ඕවේරියන් ආටරි එකේ ටියුබල් බ්‍රාන්ච් එකත් එක්ක. ඒ ඇනස්ටමෝසිස් එක මගින් සප්ලයි කරනවා යුටරයින් ටියුබ්ස් වලට. ඊළඟට යුටරස් එකේ වේන්ස් ගත්තාම මේවා බ්‍රෝඩ් ලිගමන්ට් එකේ ඉන්ෆීරියර් එජ් එකේදී ලෝවර් එජ් එකේදී ලොකු ප්ලෙක්සස් එකක් හදනවා. මේ ප්ලෙක්සස් එක කමියුනිකේට් කරනවා වීසිකල් සහ රෙක්ටල් ප්ලෙක්සස් එක්ක. ඊළඟට අන්තිමේදී මෙයාලා ගිහිල්ලා ඩ්‍රේන් වෙනවා ඉන්ටර්නල් අයිලියක් වේන්ස් වලට. ටියුබල් වේන් එකෙන් තමයි යුටරයින් ටියුබ් එකෙන් එන බ්ලඩ් ඩ්‍රේන් කරගන්නේ. ටියුබල් වේන් එක ජොයින් වෙනවා ඕවේරියන් වේන්ස් එක්ක. ඊළඟට අපි ලිම්ෆටික් ඩ්‍රේනේජ් එක ගැන බැලුවොත් සර්වික්ස් එකෙන් ඩ්‍රේන් වෙනවා එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් අයිලියක් නෝඩ්ස් වලටත් සේක්‍රල් නෝඩ්ස් වලටත්. යුටරයින් බොඩි එකේ ලෝවර් පාර්ට් එකෙන් ඩ්‍රේන් වෙනවා එක්ස්ටර්නල් අයිලියක් නෝඩ්ස් වලට. යුටරයින් බොඩි එකේ අපර් පාර්ට් එකෙන් ෆන්ඩස් එකෙන් සහ යුටරයින් ටියුබ්ස් වලින් ඩ්‍රේන් වෙනවා පැරායොටික් නෝඩ්ස් වලට. ඒ වගේම පොඩි ප්‍රමාණයක් යනවා එක්ස්ටර්නල් අයිලියක් නෝඩ්ස් වලට. ඒ වගේම යුටරයින් කෝණු කියන රීජන් එකෙන් යනවා සුපර්ෆිෂල් ඉන්ගුයිනල් නෝඩ්ස් වලට. ඊළඟට යුටරස් එකට නර්ව් සප්ලයි එක ලබා දෙන්නේ ඉන්ෆීරියර් හයිපෝගැස්ට්‍රික් ප්ලෙක්සස් එකෙන් එන බ්‍රාන්චස් මගින්.
සිම්පතටික් සප්ලයි එක මගින් ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ වේසොකොන්ස්ට්‍රික්ට් ඇක්ෂන් එකක් සහ යුටරයින් කන්ට්‍රැක්ටිලිටි එක වැඩි කිරීමක්. සර්වික්ස් එකේ මොකක් හරි පේන් එකක් ඇති වුණොත් ඒ පේන් එක ගෙනියන්නේ පෙල්වික් ස්ප්ලැන්ක්නික් නර්ව්ස් හරහා. ඒ වගේම අපර් සර්වික්ස් එකේ සහ බොඩි එකේ මොකක් හරි පේන් එකක් ඇති වුණොත් මේකට අයිති වෙනවා ලේබර් පේන්ස් උත් ඒව ගෙනියන්නේ සිම්පතටික් නර්ව්ස් හරහා. යුටරස් එකේ පේන් එක රිෆර් වෙනවා T10 ඉඳලා L1 දක්වා ඩර්මටෝම්ස් වලට. යුටරස් එකේ ඩිස්ටෙන්ෂන් එකක් ඇති වුණොත් ඒක නිසා පේන් එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි සර්වික්ස් එක සහ බොඩි එක කියන කොටස් දෙක සාමාන්‍යයෙන් කටින් සහ බර්නින් වලට ඉන්සෙන්සිටිව් වෙනවා. හැබැයි යුටරයින් ටියුබ්ස් ටචින් සහ කටින් වලට සෙන්සිටිව්. දැන් අපිට බලන්න තියෙන්නේ ඕවරීස් ගැන. ඕවරීස් ගත්තාම ඒවා ඔවොයිඩ් ෂේප් ස්ට්‍රක්චර්ස් වෙනවා. ඔවොයිඩ් ෂේප් එක කියන්නේ බිත්තර ගෙඩියක හැඩතී කියන එක. මේ ඕවරීස් සාමාන්‍යයෙන් ටෙස්ටිස් වලට වඩා පොඩි. එයාගේ දිග සෙන්ටිමීටර 3ක් විතර වෙන්නේ. පළල සෙන්ටිමීටර 2යි, ඝනකම සෙන්ටිමීටරයක් විතර වගේ තමයි වෙන්නේ. මෙනාකියයකට කලින් සහ මෙනෝපෝස් එකට පස්සේ මේ ඕවරි එකේ සයිස් එක ලයිෆ් එකේ අනිත් ස්ටේජස් වලට සාපේක්ෂව පොඩි. අපේ මේ ඕවරි එකට තියෙනවා පෝල්ස් දෙකක්. උඩ කොටසට අපි කියන්නේ අපර් පෝල් එක කියලා. යට කොටසට අපි කියනවා ලෝවර් පෝල් එක කියලා. මේ අපර් පෝල් එක ලැටරල් පැත්තට ටිල්ට් වෙලා තමයි තියෙන්නේ. එයාව ඕවර්ලැප් කරගෙන තියෙනවා යුටරයින් ටියුබ් එකේ ෆිම්බ්‍රියේටඩ් එන්ඩ් එක මගින්. ලෝවර් පෝල් එක තියෙන්නේ යුටරස් එක දිහාවට. ඒ කියන්නේ ඇඟේ මීඩියල් පැත්තට මූණ දාලා. මේ ලෝවර් පෝල් එක යුටරස් එකට ඇටච් වෙලා තියෙනවා ඕවේරියන් ලිගමන්ට් එක කියන එකෙන්. එහෙම නැත්නම් ලිගමන්ට් ඔෆ් ද ඕවරි කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා යුටරස් එකේ සපෝට් එක ගැන කතා කරද්දිත් අපි බැලුවා මේ ලිගමන්ට් ඔෆ් ද ඕවරි කියන එක රවුන්ඩ් ලිගමන්ට් ඔෆ් ද යුටරස් එක කියන එකත් එක කන්ටිනියුවස් වෙනවා. මේ ලිගමන්ට්ස් දෙකම ඇවිල්ලා ඇටච් වෙන්නේ යුටරස් එකේ කෝණු එක කියන තැනට. මේ දෙක ගුබෙනකියුලම් එකේ රෙම්නට්ස් විදිහට තමයි අපි සලකන්නේ. බ්‍රෝඩ් ලිගමන්ට් එකේ පොස්ටීරියර් ලීෆ් එක මගින් මේ රූපේ පෙන්වන ආකාරයට ඕවරි එක කවර් කරගෙන තමයි තියෙන්නේ. බ්‍රෝඩ් ලිගමන්ට් එකේ පොස්ටීරියර් ලීෆ් එකට ඕවරි එකේ ඇන්ටීරියර් බෝඩ් එක ඇටච් කරන මේ ඩබල් ෆෝල්ඩ් පෙරිටෝනියම් එකට අපි කියනවා මීසෝ ඕවේරියම් එක කියලා. මේ මීසෝ ඕවේරියම් එක තියෙන්නේ එතකොට ඕවරි එකේ ඇන්ටීරියර් බෝඩ් එකට ඇටච් වෙලා. ඕවරි එකේ ඉතුරු සර්ෆසස් කවර් කරගෙන තියෙන පෙරිටෝනියම් එක ඕවරි එකේ කියුබොයිඩල් එපිතීලියම් එක බවට පත් වෙනවා. ඒ නිසා අපි ඇන්ටීරියර් බෝඩ් එක ඇරෙන්න ඕවරි එකේ අනිත් සර්ෆසස් පෙරිටෝනියම් එකෙන් කවර් වෙලා කියලා සලකන්නේ නැහැ. ඊළඟට අපි දැනගන්න ඕනි වැදගත් දෙයක් තමයි ඕවරි එකේ රිලේෂන්ස් මොනවාද කියලා. ඕවරි එකේ ලැටරල් සර්ෆස් එක ගත්තාම එයා තියෙන්නේ ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් අයිලියක් ආටරිස් දෙක අතර තියෙන කෝණය. එයාගේ ලැටරල් පැත්තේ තියෙනවා. ඒ කියන්නේ ඕවරි එකේ ලැටරල් පැත්තේ තියෙනවා ඔබ්චුරේටර් නර්ව් එක. ඕවරි එකේ පොස්ටීරියර් පැත්තේ තියෙනවා යුරේටර්ස්. ලැටරල් පැත්තේ ඔබ්චුරේටර් නර්ව් එක තියෙන නිසා ඕවරි එකේ මොකක් හරි ඩිසීස් එකක් ඇති වුණොත් ඒකේ පේන් එක රිෆර් වෙන්න පුළුවන් මේ ඔබ්චුරේටර් නර්ව් එකේ කියුටේනියස් ඩිස්ට්‍රිබියුෂන් එක දිගේ. ඒ කියන්නේ තයි එකේ ඉනර් සයිඩ් එකට. ඊළඟට ඕවරීස් වල මීඩියල් සර්ෆසස්, ඒ කියන්නේ මීඩියල් පැත්ත රිලේට් වෙලා තියෙන්නේ යුටරයින් ටියුබ්ස් වලට. ඊළඟට ඉරෙක්ට් පොසිෂන් එකේදී, ඒ කියන්නේ අපි කෙලින් ඉද්දි මේ ඕවරීස් තියෙන්නේ සම්පූර්ණයෙන්ම වර්ටිකලි. මේ ඕවරීස් වල ලොකේෂන් එක සහ ලයින් එක වෙනස් වෙනවා ප්‍රෙග්නන්සි වලදී. එයා අපහු නෝමල් පොසිෂන් එකට එන්නේ නැහැ ප්‍රෙග්නන්සි එකෙන් පස්සෙත්. ඕවරීස් නෝමල් පොසිෂන් එකේ තියෙද්දි අපිට ඒවා පැල්පේට් කරන්න පුළුවන් වැජයිනල් එක්සැමිනේෂන් එකක් කරහා. ඕවරීස් වට කරගෙන තියෙනවා රෙක්ටෝයුටරයින් පවුච් එකේ තියෙන සිග්මොයිඩ් කෝලෝන් එකේ සහ අයිලියම් එකේ කොයිල්ස් මගින්. ඒ නිසා වැජයිනල් එක්සැමිනේෂන් එකේදී අපිට සිග්මොයිඩ් කෝලෝන් එකේ සහ අයිලියම් එකේ කොයිල්ස් වගේම රෙක්ටෝයුටරයින් පවුච් එක, ඒ කියන්නේ පවුච් ඔෆ් ඩග්ලස් කියන එකත් පැල්පේට් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි ඕවරීස් වල බ්ලඩ් සප්ලයි එක බැලුවොත් ඕවරීස් වලට බ්ලඩ් සප්ලයි කරන්නේ ඇබ්ඩොමිනල් එෝටා එකෙන් එන ඕවේරියන් ආටරි කියන වෙසල් එක මගින්. මේ ඕවේරියන් ආටරි එක ඕවරීස් දක්වා එනවා සස්පෙන්සරි ලිගමන්ට් එක කියන එක දිගේ. මේ සස්පෙන්සරි ලිගමන්ට් එක කියන එක තියෙන්නේ බ්‍රෝඩ් ලිගමන්ට් එකේ ලැටරල් පාර්ට් එකේ.
ඒ වගේම මේ ඕවේරියන් ආටරි එකෙන් බ්‍රාන්ච් එකක් දෙනවා යුටරයින් ටියුබ් එකටත්. අපි ඒ බ්‍රාන්ච් එකට කියනවා ටියුබල් බ්‍රාන්ච් එක කියලා. ඊළඟට ඕවරීස් වල වීනස් ඩ්‍රේනේජ් එක බැලුවොත් ඕවරි එකේ වේන්ස් ඔක්කොම එකතු වෙලා ප්ලෙක්සස් එකක් හදනවා මීසෝ ඕවේරියම් එකේ සහ සස්පෙන්සරි ලිගමන්ට් එකේ. මේ ප්ලෙක්සස් එක සමාන වෙනවා ටෙස්ටිස් එකේ තියෙන පැම්පිනිෆෝම් ප්ලෙක්සස් එකට. මේ ප්ලෙක්සස් එකේ ඩ්‍රේන් වෙනවා ඕවේරියන් වේන්ස් දෙකකට. මේ ඕවේරියන් වේන්ස් දෙක එකතු වෙලා එක සිංගල් ට්‍රන්ක් එකක් හදනවා. ලෙෆ්ට් පැත්තේ හැදෙන සිංගල් ට්‍රන්ක් එක ඩ්‍රේන් වෙනවා ලෙෆ්ට් රීනල් වේන් එකට. රයිට් පැත්තේ හැදෙන සිංගල් ට්‍රන්ක් එක ඩ්‍රේන් වෙනවා ඉන්ෆීරියර් වීනා කාවා එකට. ඊළඟට ලිම්ෆැටික් ඩ්‍රේනේජ් එක බැලුවොත් ඕවරි එකේ ලිම්ෆ් ගිහිල්ලා ඩ්‍රේන් වෙන්නේ පැරායෝටික් නෝඩ්ස් වලට L2 ලෙවල් එකේ. ඒ කියන්නේ අම්බිලිකස් එක තියෙන ලෙවල් එකට හරියටම උඩ තියෙන ලෙවල් එකේ තියෙන පැරායෝටික් නෝඩ්ස් වලට තමයි ඩ්‍රේන් වෙන්නේ. ඊට අමතරව ඉන්ගුයිනල් නෝඩ්ස් වලටත් ලිම්ෆ් ඩ්‍රේන් වෙන්න පුළුවන්. ඊළඟට අපිට බලන්න තියෙන්නේ ඕවරි එකේ නර්ව් සප්ලයි එක ගැන. සිම්පැතටික් ෆයිබර්ස් නම් එන්නේ එෝටික් ප්ලෙක්සස් වල ඉඳලා මේ වගේ සිද්ධ කරන්නේ වේසෝකොන්ස්ට්‍රික්ට් ඇක්ෂන් එකක්. මේ සිම්පැතටික් ෆයිබර්ස් වල ප්‍රී ගැන්ග්ලියොනික් සෙල් බොඩීස් තියෙන්නේ ස්පයිනල් කෝඩ් එකේ T10 සහ T11 කියන සෙග්මන්ට්ස් වල. පැරාසිම්පැතටික් ෆයිබර්ස් ගත්තාම ඒවා එනවා ඉන්ෆීරියර් හයිපෝගැස්ට්‍රික් ප්ලෙක්සස් එකේ ඉඳලා මේ වගේ සිද්ධ කරන්නේ වේසෝඩයිලේට් ඇක්ෂන් එකක්. ඊළඟට මේ ඔටෝනොමික් ෆයිබර්ස් ඒ කියන්නේ සිම්පැතටික් ෆයිබර්ස් සහ පැරාසිම්පැතටික් ෆයිබර්ස් ඕවේරියන් ෆොලිකල්ස් දක්වා යන්නේ නැහැ. සෙන්සිටිව් ෆයිබර්ස් ගත්තාම ඒ කියන්නේ පේන් ෆයිබර්ස් ඒවා යන්නේ සිම්පැතටික් නර්ව්ස් දිගේ. ඒ නිසා ඕවේරියන් පේන් එක රිෆර් වෙන්න පුළුවන් පෙරි අම්බිලිකල් රීජන් එකට. දැන් අපිට බලන්න තියෙන්නේ වැජයිනා එක ගැන. වැජයිනා එක ගත්තාම මෙයා highly expandable ගොඩක් එක්ස්පෑන්ඩ් වෙන්න පුළුවන් ෆයිබ්‍රෝමස්කියුලර් ටියුබ් එකක්. මෙයාගේ දිග සෙන්ටිමීටර 10ක් විතර වගේ තමයි වෙන්නේ. එයාගේ ලොවර් එන්ඩ් එකේ ඉඳලා එයා අප්වර්ඩ්ස් සහ බෑක්වර්ඩ්ස් තමයි ඩිරෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උඩට සහ පිටිපස්සට. එයාගේ ලොවර් එන්ඩ් එකට අපි කියනවා වැජයිනල් ඔරිෆිස් එක. එහෙම නැත්නම් ඉන්ට්‍රොයිටස් කියන නමිනුත් අපිට හඳුන්වන්න පුළුවන්. වැජයිනා එකේ මුළු දිග පුරාවටම වගේ එයාගේ ඇතුලේ තියෙන කැවිටි එක ඇතුලේ තියෙන ලූමන් එක H-shaped slit එකක් විදිහට තමයි තියෙන්නේ. ඉන්ට්‍රොයිටස් එක ගත්තාම එයා ඇන්ටරෝ පොස්ටීරියර් ක්ලිෆ්ට් එකක් වෙනවා. අපේ මේ වැජයිනා එකට පිටිපස්සේ තියෙනවා රෙක්ටම් එක, ඒනල් කැනල් එක සහ පෙරිනියල් බොඩි එක කියන ස්ට්‍රක්චර්ස්. ඒ වගේම වැජයිනා එකට ඉස්සරහින් තියෙනවා බ්ලැඩර් එකයි යුරේත්‍රා එකයි. රෙක්ටෝයුටරයින් පවුච් එක කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒ කියන්නේ යුටරස් එකයි රෙක්ටම් එකයි අතර තියෙන මේ මල්ලක් වගේ ප්‍රදේශයට. රෙක්ටෝයුටරයින් පවුච් එකේ ෆ්ලෝ එකට යටදී වැජයිනා එක රෙක්ටම් එකෙන් වෙන් වෙලා තියෙනවා සෙප්ටම් එකක් මගින්. අපි මේ සෙප්ටම් එකට කියනවා රෙක්ටෝ වැජයිනල් සෙප්ටම් එක කියලා. ඊළඟට වැජයිනා එකේ අපර් එන්ඩ් එක ගත්තාම ඒක ටිකක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. ස්ලයිට්ලි එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. මේ අපර් එන්ඩ් එක ඇතුළට එනවා යුටරයින් සර්වික්ස් එක. ඒ නිසා යුටරයින් සර්වික්ස් එක වටේට වැජයිනා එක මගින් සර්කියුලර් ග්‍රූව් එකක් හදලා තියෙන්නේ. අපි ඒකට කිව්වා වැජයිනල් ෆෝනික්ස් එක කියලා. මේ වැජයිනල් ෆෝනික්ස් එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඇන්ටීරියර් ෆෝනික්ස්, පොස්ටීරියර් ෆෝනික්ස් සහ ලැටරල් ෆෝනිසර්ස් විදිහට. අපිට මේ පින්තූරෙත් පේනවා වැජයිනා එකේ ඇන්ටීරියර් වෝල් එකට වඩා පොස්ටීරියර් වෝල් එක දිගින් වැඩි. ඒ නිසා පොස්ටීරියර් ෆෝනික්ස් එක තමයි ගැඹුරුම පාර්ට් එක වෙන්නේ. ඒ වගේමයි මේ පොස්ටීරියර් ෆෝනික්ස් එක කවර් වෙලා තියෙනවා රෙක්ටෝයුටරයින් පවුච් එකේ ඇන්ටීරියර් පැත්තේ තියෙන පෙරිටෝනියම් එක මගින්. එතකොට මේ පොස්ටීරියර් ෆෝනික්ස් එක තමයි පෙරිටෝනියල් කවරින් එකක් තියෙන වැජයිනා එකේ එකම පාර්ට් එක වෙන්නේ. ඊළඟට අපි යුරීටර්ස් වැජයිනා එකට රිලේට් වෙලා තියෙන කොහොමද කියලා බැලුවොත් යුරීටර්ස් ඉස්සෙල්ලාම තියෙන්නේ ලැටරල් ෆෝනික්සස් දෙපැත්තේ. ඊට පස්සේ එයාලා ක්‍රොස් කරලා ඇන්ටීරියර් ෆෝනික්ස් එක ළඟට ඇවිල්ලා එතනින් තමයි බ්ලැඩර් එකට ඇතුළු වෙන්නේ. සර්වික්ස් එකට පල්ලෙහාදී වැජයිනා එක බ්ලැඩර් එකේ පොස්ටීරියර් සර්ෆස් එක. ඒ කියන්නේ බේස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. බ්ලැඩර් එකට යටදී අපිට හම්බෙන යුරේත්‍රා එකනේ. මේ යුරේත්‍රා එක ඇන්ටීරියර් වැජයිනල් වෝල් එකේ ගිල්ලා තියෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ අපේ මේ වැජයිනා එක මොන මොන ස්ට්‍රක්චර්ස් හරහාද යන්නේ කියලා. එයා ඉස්සෙල්ලාම ලිවේටේනයි මසල් එක. ඒ කියන්නේ මේක
ඉලිවේටර් මසල් එකේ පියුබර් වැජයිනාලිස් පාර්ට් එක හරහා යනවා. ඊට පස්සේ එයා යූරෝජෙනිටල් ඩයෆ්‍රම් එක සහ පෙරිනියල් මෙම්බ්‍රේන් එක හරහා යනවා. මේ තියෙන්නේ පෙරිනියල් මෙම්බ්‍රේන් එක. ඊළඟට එයා ඇතුළු වෙනවා සුපර්ෆිෂල් පෙරිනියල් ස්පේස් එකට. සුපර්ෆිෂල් පෙරිනියල් ස්පේස් එකේ තමයි වැජයිනා එකේ වෙස්ටිබියුල් එක කියන කෑල්ල තියෙන්නේ. වෙස්ටිබියුල් එක කියන්නේ ලේබියා මයිනෝරා අතර තියෙන ස්පේස් එකට. මේ තියෙන ලේබියා මයිනෝරා ඒ දෙක අතර ස්පේස් එකට තමයි අපි වෙස්ටිබියුල් එක කියලා කියන්නේ. වෙස්ටිබියුල් එකේ තියෙද්දි ඉන්ටර්නලි තියෙන්න පුළුවන් හයිමන් එකේ රිමේන්ස් සහ ග්‍රේටර් වෙස්ටිබියුලර් ග්ලෑන්ඩ්ස්. ඒ කියන්නේ බාතොලින් ග්ලෑන්ඩ්ස් වල ඩක්ට්ස්. මේ බාතොලින් ග්ලෑන්ඩ්ස් වල ඩක්ට්ස් ඇවිල්ලා ඕපන් වෙන්නේ වැජයිනා එකේ පොස්ටරෝ ලැටරල් වෝල් එකට. ඊළඟට අපි දන්නවා යුරේත්‍රා එක තියෙන්නේ හරියටම වැජයිනල් ඔරිෆිස් එකට ඉස්සරහා. වැජයිනල් ඔරිෆිස් එකයි යුරේත්‍රල් ඔරිෆිස් එකයි අතර තියෙන්න පුළුවන් ලෙසර් වෙස්ටිබියුලර් ග්ලෑන්ඩ්ස් වල ඕපනින්ග්ස්. දැන් අපි වැජයිනා එකේ බ්ලඩ් සප්ලයි එක ගැන බලමු. වැජයිනා එකට බ්ලඩ් සප්ලයි එක ලබා දෙන්නේ ඉන්ටර්නල් අයිලියක් ආටරි එකෙන් එන වැජයිනල් බ්‍රාන්ච් එක මගින්. ඊට අමතරව යුටරයින් ආටරි, ඉන්ෆීරියර් වීසිකල් ආටරි සහ මිඩල් රෙක්ටල් ආටරි කියන ඒවා ගැන සප්ලයි කරනවා. වැජයිනා එකේ වීනස් ඩ්‍රේනේජ් එක සිද්ධ වෙන්නේ ඉන්ටර්නල් අයිලියක් වේන් වලට. ලිම්ෆ් ඩ්‍රේනේජ් එක ගත්තාම වැජයිනා එකේ ලිම්ෆ් ගිහිල්ල ඩ්‍රේන් වෙනවා එක්ස්ටර්නල් සහ ඉන්ටර්නල් අයිලියක් නෝඩ්ස් වලට. හැබැයි ලෝවස්ට්ම පාර්ට් එකෙන්. ඒ කියන්නේ හයිමන් එක තියෙන ලෙවල් එකට යට වගේ ලෙවල් එකෙන් ඩ්‍රේන් වෙනවා සුපර්ෆිෂල් ලින්ගුයිනල් නෝඩ්ස් වලට. ඊළඟට අපි නර්ව් සප්ලයි එක බැලුවොත් ලෝවර් එන්ඩ් එකෙන් ලෝවර් එන්ඩ් එකට සෙන්සරි ෆයිබර්ස් එනවා පියුඩෙන්ටල් නර්ව් එකේ පෙරිනියල් සහ පොස්ටීරියර් ලේබියල් බ්‍රාන්චස් වලින් සහ අයිලියෝ ඉන්ගුයිනල් නර්ව් එක කියන ඒවාගෙන්. ඔටෝනොමික් නර්ව් ෆයිබර්ස් ඒ කියන්නේ සිම්පතටික් සහ පැරාසිම්පතටික් ෆයිබර්ස් වැජයිනා එකට එන්නේ ඉන්ෆීරියර් හයිපෝගැස්ට්‍රික් ප්ලෙක්සස් එකේ ඉඳලා. මේ ඔටෝනොමික් ෆයිබර්ස් වලින් සප්ලයි කරන්නේ වැජයිනල් වෝල් එකේ තියෙන ස්මූත් මසල්ස් වලටයි, බ්ලඩ් වෙසල්ස් වලටයි, වෙස්ටිබියුලර් ග්ලෑන්ඩ්ස් වලටයි. අපර් වැජයිනා එක ගත්තාම, ඒ කියන්නේ වැජයිනා එකේ උඩ පාර්ට් එක අපි කියන්නේ සාමාන්‍යයෙන් ස්ට්‍රෙච් එකට සෙන්සිටිව් කියලා විතරයි.